නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදිත උතුම් සදහම් පිළිසඳර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අද දවසෙත් රැගෙන ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපි පළමුවෙන් ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් සිහිපත් කරගන්නම අද සදැහැති දායකත්වයේ පිළිබඳව දායකත්වයේ දරන්නේ හොරණ පෝර්ව දණ්ඩ යන ලිපිනේ පදිංචි පින්වත් ලියනාරච්චි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා සහ හොරණ රත්මල්ගොඩ පදිංචි කරුණා චන්ද්‍රිකා මහත්මිය ඇතුළු පවුලේ හැම දෙනාම යන මේ පින්වත් සියලු දෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාම දයාවෙන් ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව සදහම් පිළිසඳර ආරම්භ කරන්න අපි සූදානම්. අප සමග මහා සංඝරත්නයේ පාමුලට පැමිණෙන්න කියලා ඊටාම දයාවෙන් ආරාධනා කරනවා. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අද දවසෙත් ඔබ වහන්සේ අපට සම්මුඛ වුණා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට අනුශාසනා කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේව උතුම් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත් මහත්තයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ 4 දෙනෙක් ඉන්නවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. සිව්වනක් පිරිස කියලානේ අපි කියන්නේ. එහෙමයි සාදු. එතකොට මහත්තලා අයිති වෙන්නේ උපාසක ගණයට. දැන් අපි පුංචි දරුවෙක්ගෙන් ඇහුවොත් අධ්‍යාපනයේ නියැලෙන දරුවෙක්ගෙන් ඇහුවොත් ඔබ කවුරු වෙන්නද කැමති කියලා ඇහුවොත් ඒගොල්ලෝ කියනවා අපි හොඳට ඉගෙනගෙන හොඳ ගුරුවරයෙක් වෙන්න කැමතියි කියලා කියනවා. ඒ වගේම හොඳ වෛද්‍යවරයෙක් වෙන්න කැමතියි කියලා කියනවා. ඒ වගේම එහෙම නැත්නම් සමාජයේ ඉහළ පිළිගත් යම් තනතුරක් දරන කෙනෙක් වෙන්න කැමතියි කියලා කියනවා. ඒ සාමාන්‍යයෙන් සමාජයේ හුරු වෙලා ඉන්න ක්‍රමේනේ. ඕක බුදුරජාණන් වහන්සේ ඊට වඩා හාත්පසින් දෙයක් අපිට පෙන්වලා දුන්නා. එහෙමයි සාම. දැන් බුදුරජාණන්සේ පෙන්වලා දෙනවා තුලාව මිම්ම. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කවුරු වගේ වෙන්න ඕනද කියලා. දැන් මේ කුලදරුවන් ඉන්නවනේ ගිහි ජීවිතය ගත කරන. ඒ ගිහි ජීවිතේ දෙමව්පියෝ ඥාති හිත මිත්‍රාදීන් අත්හැරලා මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ස්වාමීන් වහන්සේලාට ඔබ වෙනවනම් යම් දවසක සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ වෙන්න කියලා. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වගේ වෙන්න කියලා. ඒ නිකෙලිස් මුනිවරු රාග දේශ මොහ දුරු කරලා උත්තම භාවයට පත් වෙලා වැඩ ඉන්නේ. ඒ වගේම මේ ශාසනයේ පැවිදිනවනේ මෙහෙණින් වහන්සේලා. එහෙමයි සාම. ඒ අයට කිව්වා ඔබ වෙනවනම් වෙන්න කේමා රහත් මෙහෙණින් වහන්සේ වගේ. උප්පලවන්නා මහරහත් තෙරණිය වගේ වෙන්න කියලා කිව්වා. එහෙමයි. ඊළඟට උපාසකයින්ට වෙන්න කියලා කිව්වා චිත්‍ර ගෘහපති වගේ. එහෙමයි සාම. ඒ වගේම හත්තාලවක උග්ග සිටුතුමා වගේ අය වෙන්න කියලා කිව්වා. ඒගොල්ලෝ අනාගාමී ශ්‍රාවකයෝ. එහෙමයි. ආයි මේ ලෝකෙට එන්නේ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා හෙදි පිරිනුවම් පානවා. එහෙමයි සාම. ඊළඟට උපාසිකාවන්ට වෙන්න කියලා කිව්වා වේලුකණ්ඨික ගමේ නන්ද මාතාව වගේ. කුජුත්තරා වගේ.
නකුල පිතු නකුල මාතාව වගේ එහෙමයි. වෙන්න කියලා කිව්වා. ඒගොල්ලෝ මාර්ගඵලලාභී ශ්‍රාවිකාවන්. එහෙමයි ස්වාමී. වෙනවා නම් ওই වගේ තමයි වෙන්න කියලා කිව්වේ. දැන් මෙහිම දන්නේ නැති අය අර ක්‍රමයට තමයි හුරු වෙලා තියෙන අපි මෙහිම අය වෙන්න ඕනි මෙහිම අය වෙන්න ඕනි කියලා සමාජයට ගිහිල්ලා තියෙනවා. එහෙමයි ස්වාමී. කුමන තැනකින් ඒ වෙනස වුණාද දන්නේ නැහැ ස්වාමීනි. අර ගුණවත්කම් පුරුදු පුහුණු වෙන්න කියලා බලෙන් කියලා දෙන නැත්නම් ඒ ගැන අවධානය යොමු කරන්නේ ස්වරූපයේ මගහැරිලා සමහර තැනක මේ ඉංජිනේරුවෙක් වෙන්න දොස්තරෙක් වෙන්න කියන දේ තමයි අපිට හුරු වෙලා තියෙන්නේ. ඒ ක්‍රමයට තමයි හුරු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා ගෘහපති කෙනෙක් නකුල පිතු කියලා. එහෙමයි ස්වාමී. ඒ නකුල පිතුට හිටිය බිරිඳක්. ඒ බිරිඳ නකුල මාතා. එහෙමයි. බුදුරජාන්සේ ලස්සන දහම් විවරණයක් පෙන්වලා දෙනවා. ඒකෙදි මේ භාග්‍යතුන් වහන්සේ බග්ග ජනපදයේ සංසුමාලගිර බේසකලා වනී මිගදායි තමයි වැඩි හිටියේ. ඒ කාලේ මේ නකුල මාතාවගේ ස්වාමි පුරුෂයා නකුල පිතු රෝගයකට ගොදුරු වුණා. දුකටපත් වෙලා දෙඩිසි ගිලන් වුණා. දැන් බලන්න මේ ලෝකේ උපන් සත්‍යයට ලෙඩවීම උරුමයි. ජරාවටපත් වීම උරුමයි. මරණයටපත් වීම උරුමයි. අපිට ඒකෙන් පලා යන්න බෑ. උපන් මේ ලෝකයේ මිනිස්සෙක් විතර අපි ඉපදුනා නම් මේකට අපි කැමති වුණත් අකමැති වුණත් අනිවාර්යයෙන්ම ගොදුරු වෙනවමයි. දැන් නකුල පිතු රෝගී වෙලා දුකටපත් වෙලා බොහොම අසාධ්‍යයෙන් දැන් වාසය කරනවා. දැන් ධර්මයේ පුරුදු කරපු බිරිඳක් විදිහට අම්මා කෙනෙක් විදිහට තමන්ගේ ස්වාමියාට දෙන අවවාද හරිම සුන්දරයි. ස්වාමියාගේ හිත සනසන විදිහ. දැන් මේ ලෝකී ධර්මයේ පුරුදු නොකරපු කෙනෙකුට ලෙඩ ඇඳට වැටුණා පස්සේ එක එක දේවල් මතක් වෙනවා. තමන්ගේ අම්මා තාත්තා මතක් වෙනවා. තමන්ගේ බිරිඳ මතක් වෙනවා. තමන්ගේ දරුවෝ මතක් වෙනවා. තමන්ගේ යම් දේපලක් තියෙනවා නම් ඒව මතක් වෙනවා. ඒ වෙලාවට ධර්මයේ සිහි කරගන්න බැරි වෙනවා. එහෙමයි ස්වාමී. ධර්මයේ බහුල වශයෙන් පුරුදු කරපු කෙනෙකුට මේව අනිත්‍ය වෙලා යන දෙයක් කියලා එයා ධර්මයට හිත යොමු කරගන්නවා. ඒ නකුල මාතාව තමන්ගේ සෙනෙහබර බිරිඳ ස්වාමි දියණිය තමන්ගේ ස්වාමියාට කියනවා අප ගැන අපේක්ෂාවෙන් මැරෙන්න එපා. එහෙමයි ස්වාමී. අන්න බලන්න. බිරිඳ ගැනවත් මේ මගේ දරුවෝ ගැනවත් අපි ගැන බලාපොරොත්තු තියාගෙන මැරෙන්න එපා කියනවා. එහෙම මරණයටපත් වීම දුකක් කියනවා. එහෙමයි ස්වාමී. අපේක්ෂා පොදි බැඳගෙන භාග්‍යතුන් වහන්සේ ඒක ගරහලා තියෙන්නේ කියනවා. වර්ණනා කළා නෑ. එහෙයි ස්වාමී. මරණයටපත් වෙනකොට බලාපොරොත්තු තියාගෙන ඒක භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශංසා කරපු එකක් නෙවෙයි. එහෙමයි. ගරහලා තියෙන්නේ. බලාපොරොත්තු යන මරණයටපත් වෙන්න එපා කියලා. දැන් ලෙඩ ඇඳේ ඉන්න ස්වාමියාට මෙහෙම හිතෙන්න පුළුවන් කියනවා. හදිස්සි මට කරදරයක් වුණ වෙලාවක හදිස්සි මැරුණොත් මේ බිරිඳට දරුවන් පෝෂණය කරන්න, ගෙදර කටයුතු කරන්න බැරි වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මේ ඒ විදිහට ඒ කටයුතු පහසුවෙන් කරගන්න බැරි වෙයි කියලා හිතෙන්න පුළුවන්. එහෙමයි. දැන් මේ ලෙඩ ඇඳේදී මේ හිතෙන දේවල් අපේක්ෂාව නේද? අපේක්ෂාව. බිරිඳ අස්වස්සනවා. මේ ඊට පස්සේ කියනවා මේ ගෘහපතිය මට පුළුවන් කියනවා මේ එළුළුම් කටින්න ඒ කාලේ කරපු රස්සාව මේ
ඒ කාලේ එතකොට අපිට පැහැදිලි බිරිඳත් යම් රැකියාවල නිරත වෙලා තියෙනවා. ස්වාමියා වගේම. එහෙමයි. දැන් එළලුම් කටින කියන්නේ ඒ කාලෙත් පිච්ච මේ රැකියා අවස්ථාවක්. දැන් ඇඟලුම් කර්මාන්තේ කාන්තාව නිදිලා ඉන්නේ. එහෙමයි සාම. ඒ වගේ. ඒ වගේම මේ ඔබකින් පස්සේ දරුවෝ පෝෂණය කරන්න මට පුළුවන්. රස්සාවක් කරනවා මිල මුදල් හම්බ කරන්න මට පුළුවන්. එහෙමයි. දැන් ස්වාමියාට හිතෙන්නේ දරුවෝ අනාථ වෙයි. බිරිඳ අනාථ වෙයි. එහෙමයි සාම. ඔක්කොම කටයුතු අක්‍රිය වෙයි කියලා හිතන්න පුළුවන් කියනවා. මේ විදිහට හිතන්න එපා කියනවා භාග්‍යතුන් වහන්සේ අපේක්ෂා තියාගෙන මේ විදිහට මරණයටපත් වෙන එක ගරහලා තියෙන්නේ කියලා දැන් මේ රෝගාතුරු වෙච්ච තමන්ගේ ස්වාමියාට නකුල පිතු ගෘහපතිතුමාට ධර්මී උගත් ධර්මී හැසිරෙන ශ්‍රාවිකාවක් විදිහට බිරිඳක් විදිහට කරුණ කියලා දෙන අවස්ථාව. කරුණ කියලා දෙන අවස්ථාව. එහෙමයි සම්. අපිට බලන්න වෙනස බලන්න මේකේ. දැන් අපි දැකලා තියෙනවා සමහර අය ලෙඩ ඇඳේ ඉන්නකොට ගොඩාක් දේවල් බිරිඳ කල්පනා කරනවා. එහෙමයි. අනේ ස්වාමියාට මොන හරි වුණොත් මම මොකද කරන්නේ? මේ රැකී රක්ෂාකට මම කොහොමද කරන්නේ? මම කොහොමද දරුවන් බලාගන්නේ? එහෙමයි. මෙහෙම හිතන කාන්තාව අප්‍රමාණව ඉන්නවා. ඒ ධර්මයේ ඉගෙන ගත්තේ නැති ධර්මයෙන් පිහිටා පිළිසරණක් තියෙනවා කියලා නොදන්න අය තමයි එහෙම හිතන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ ධර්මයේ අල්ලපු අම්ම කෙනෙක්. හරිම ධෛර්ය සම්පන්න භාවයක් නේද? ධෛර්ය සම්පන්න, වීර්යවන්ත අම්ම කෙනෙක්. ධර්මයෙන් තමයි මේ ධෛර්යය අපිට ලැබෙන්නේ නිසා. ධර්මයෙන් තමයි මේ தත්ත්වයට පත් කරේ. එහෙමයි ස්වාමී. ඒත් අපිට කොයිතරම් වටිනවද මේ අම්මා කෙනෙක් විදිහට බිරිඳක් විදිහට මේ කරන ප්‍රකාශය. එතකොට දැන් මේ නකුල මාතාව මෙලවත් සතුටු වෙනවා. පරලොවදීත් ඔහුට සතුටු වෙන්න පුළුවන් දේවල් උපදවගෙන තියෙනවා. එහෙමයි. ඊළඟට කියනවා ගෘහපතිතුමාට කියනවා තමන්ගේ ස්වාමියාට කියනවා ඔබට මේ මෙහෙම හිතෙන්න පුළුවන් කියනවා. මේ බිරිඳ එහෙම නැත්නම් මේ නකුල මාතාව ඔබගෙන් පස්සේ කියන්නේ ස්වාමියාගෙන් පස්සේ මේ අන්‍ය සමීක කරා යයි කියලා හිතෙන්න පුළුවන් කියනවා. එහෙමයි. ඒ වෙලාවේදී කියනවා මේ එහෙම හිතන්න එපා කියනවා. ඒ අදහසින්ද එපා කියනවා. ගෘහපතිය යන් දවසක අවුරුදු 16ක් පුරාවටම ගෘහස්ත බ්‍රහ්මචාර සීලය සමාදන් වෙලා හිටි කියනවා. ඒක ඔබයි මමයි කියනවා දන්නේ. එහෙමයි ස්වාමී. දැන් ස්වාමියාට හිතෙන්න පුළුවන්නේ දැන් ලෙඩ ඇඳේ ඉන්නකොට දැන් ගොඩක් අයට එහෙම හිතෙන්න පුළුවන්නේ. එහෙමයි. ධර්මයේ පුරුදු කරපු නොකරපු කෙනෙකුට මගෙන් පස්සේ ස්වාමියා වෙනසමී කරා යයි. ඒ වගේ දේවල් දැන් කල්පනා කරන්න පුළුවන්. එහෙමයි. ධර්ම මනස්කාරයක් එන්නේ ඒ වෙලාවට. හිත කැළඹිලා තියෙන අවස්ථාවනේ වේදනාවෙන් පෙළෙන අවස්ථාවක් එන්න පුළුවන්. එහෙමයි. ඒ විදිහට කියනවා ගෘහපතිය ඒ විදිහට අපේක්ෂාවෙන් මරණයටපත් වෙන්න එපා. මම එහෙම වෙනසමී කරා යන්නේ නැහැ. එහෙමයි. එතකොට මේ බිරිඳ අවුරුදු 16ක් පුරාවටම බ්‍රහ්මචාරී සීලයේ සමාදන් වෙලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාව. එහෙමයි. ස්වාමීනි මේ ඒ ස්වාමියා කෙරෙහි ආදර ගෞරවයෙන් මරණ මේ ඊටම මේ දුෂ්කර අවස්ථාවක හිත සංසිඳවන ආකාරය නේද ස්වාමීනි මේ හිත සංසිඳන විදිය. එහෙමයි. අද වර්තමානයේ බිරින්දවරුන්ට ස්වාමි දියණියවරුන්ට හොඳ අවස්ථාවක් මේක. එහෙමයි. ස්වාමීනි එතකොට අපිට පින්වත් උපාසිකාවගේ චරිතාවදානය ගැන හිතද්දී එයා යම් මේ කවර නිෂ්ඨාවන්ට පැමිණලා ඉන්නවද කියලා හිතෙනවා. දැන් උදාහරණයක් විදියට මේ ස්වාමියා ජීවිතක්ෂයටපත් වුණොත් මං වෙන ස්වාමියෙක් කරා
යන්නේ නැහැ කියන මේ ස්ථීර එළඹුමට පැමිණිලා ස්වාමී. ස්ථිර අදහස තුල ඉන්නවා. එහෙමයි. ඒක අභිමානී ඉන්නේ කියන්නේ. එහෙයි ස්වාමී. ඒක ඒ විදිහටම ස්ථිරව පිහිටලා ඉන්නේ අය. එහෙමයි ස්වාමී. සීලයක පිහිටලා ඉන්නේ. එහෙමයි. ඊළඟට කියනවා ගෘහපතිය මේ ඔබට මෙහෙම හිතෙන්න පුළුවන් ලෙඩ ඇඳේ ඉන්නකොට මගෙන් පස්සේ ස්වාමී යම් දවසක හදිසියෙ මට කරදරයක් වෙලා හදිසි මරණයටපත් වුණොත් මේ මෙහෙම හිතෙන්න පුළුවන් මේ භාග්‍යතුන් වහන්සේ දකින්න එකක් නෑ. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ දකින්න යන්නේ එකක් නෑ. එහෙයි. ඒ වගේම භික්ඛු සංඝයා දකින්න යන්නේ එකක් නෑ. එහෙම හිතෙන්න පුළුවන් කියනවා. දැන් සමහර අය හිතනවානේ දැන් දැන් මේ බිරිඳ ස්වාමිය ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ බෙහෙ දකින්න යනවා. මේ භාග්‍යතුන් ජීවමාන වැඩි ඉන්න කාලේනේ භාග්‍යතුන් වහන්සේ බෙහෙ දකින්න යනවා. ස්වාමීන් වහන්සේලා බෙහෙ දකින්න යනවා. හැබැයි මම නැති කාලෙක මෙතුමිය බිරිඳ එහෙම කරන එක නෑ කියලා හිතෙන්න පුළුවන් කියනවා. හිතෙනවා. දැන් බිරිඳ හිතනවා මෙයා මෙහෙම හිතනවා කියලා. හිතයි කියලා. එහෙම හිතන්න එපා කියන. එහෙම බලාපොරොත්තු තියාගන්න එපා කියනවා. එතකොට බලන්න මේ බිරිඳ බුදුරජාණන් වහන්සේ ස්වාමියා ජීවත් වෙලා ඉන්න කාලේ යම් අවස්ථාවකද බුදුරජාණන් බෙහෙ දකින්න ගියේ. නමුත් නැති කාණේකත් ඇය යනවා කියන බුදුරජාණන්සේ බෙහෙ දකින්න. ඒ ධර්මය අහන එක කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේලා බෙහෙ දැකලා දන් පැන් පූජා කළා. ඒ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන එක ඒක ඒ විදිහටම කරනවා. මේ විදිහට අපේක්ෂා තියාගෙන මගෙන් පස්සේ මෙහෙම භාග්‍යතුන් වහන්සේ දකින්න යන්නේ එකක් නේ. ස්වාමීන් වහන්සේලා බෙහෙ දකින්න යන්නේ එකක් නේ. මෙහෙම අපේක්ෂා තියාගෙන මරණයටපත් වෙන්න එපා. ඒක දුකක්. එහෙමයි. ඒක භාග්‍යතුන් ප්‍රශංසා කරලා නෑ කියලා කියනවා. ස්වාමීන් ධර්මයේ නේද මේ මතක් කරලා දෙන්නේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ මතක් කරලා දෙන්නේ. එහෙමයි ස්වාමී. මොකද දැන් මේ ධර්මයේ බලාපොරොත්තු දැන් බලන්න දැන් බුදුරජාණන් දේශනා කළා සීල ප්‍රියමනාප සිළු දෙන් අපි වෙන් වෙනවනේ. එහෙමයි ස්වාමී. නිතර නිතර සිහි කරන්න කියනවනේ. එහෙයි. බුදුරජාණන්ගේ ශ්‍රාවකයන්ට නිතර නිතර වදාලා මං සීල ප්‍රියමනාප සිළු දෙන් වෙන් වෙනවා කියලා. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ ස්වාමීනි දැන් අපේ ගිහි ජීවිතය ගත කරන සියලු අවස්ථාවේ ඒ දේවල් සිදු කරන අතරවාරයේ යුතුය අයුතුකම් පරිමහන අතරවාරයේ මේ සියලු දේවල්හි වෙන වෙන්න සිද්ධ වෙනවා කියන භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම අපි හැමදෙනාම ජීවිතයට පමුණවාගෙන ජීවත් වෙන්න අවශ්‍යයි නේද ස්වාමී? ඒ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. එහෙමයි. ඉතින් මෙවැනි ශ්‍රාවිකාවන්නේ මේ බුද්ධ ශාසනයෙන් බිහි වෙන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේගේ අවධානය යොමු කරගන්න තවත් කරුණක් හිතෙනවා. දැන් අර අපේක්ෂාවයි තරම ස්වාමීනි දැන් පළවෙනි අවස්ථාවේ කියන්නේ මං වෙන ස්වාමියෙක් කෙරෙහි යොමු වෙයි කියලා ඔබ අපේක්ෂා තියාගන්න එපා කියලා මතක් කරනවා. එහෙමම කියාගෙන ගිහිල්ලා අවසානයේ කියනවා මේ ඔබට හිතේ මං ධර්මයේ හැසිරෙන්නේ නැහැ කියලා. ඒක පවා අපේක්ෂාව තියාගන්න එපා කියන කරුණ ස්වාමීනි අවසරයි. ඒ කරුණ තමයි පුන පුනා කියන්නේ. හිත සනසවනවනේ ධර්මයෙන්. හිත නොමකට යන්න දෙන්නේ. කුඩාවක් මේ කුඩා හෝ අපේක්ෂාවට එන්න තියෙන ඉඩ නැති කරන එක. ඉඩකඩ නැති කරලා දෙනවා. ඒ විනාවේදී. ඊළඟට කියනවා මේ ගෘහපති ඔබට මෙහිමත් හිතෙන්න පුළුවන් කියනවා. එහෙමයි ස්වාමී. නකුල මාතාව මේ ස්වාමියගෙන් පස්සේ සිල් පරිපූර්ණ කරගන්න එකක් නැති වෙයිද කියලා. එහෙමයි ස්වාමී. දැන් සීලය කෙනෙක්ගේ සිල් පිරෙනවනේ. දැන් සෝතාපන්න කෙනාගේ සීලය පරිපූර්ණ වෙනවා. එහෙමයි. එතකොට ගෘහපතිය බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවිකාවක් අතර සුදුවත් හඳින සිල් පිරිපුන් කරන් යම් තාක් ඉන්නවද ඔවුන් අතර එක්කෙනෙක් ඉනවා මං. දැන් මේ බුද්ධ ශාසනයේ සීලේ පරිපූර්ණයටපත් වෙච්ච යම් ශ්‍රාවිකාවන් ඇද්ද? එහෙමයි. ඒ අතර කෙනෙක් කියනවා මමත්.
එහෙයි ස්වාමීනි. මගේ සිල් පිරීලා තියෙන්නේ කියනවා. සෝවාන් වුණා කියලාද? සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. එහෙයි. ඒ වගේම කියනවා භාග්‍යතුන් වහන්සේ බග්ග ජනපදයේ සොන්සුමාරගිරිය බේසකලා වනී මිගදායි වැඩ ඉන්නවා කියනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ඕන්නම් ඒක අහන්න පුළුවන් කියනවා. එහෙමයි ස්වාමී. ඒක ඔබතුමාට ඒක සැකයක් නම් ස්වාමියාට මේක සම්බන්ධයෙන් සැකයක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ යන්න බේසකලා වනී වැඩ ඉන්නවා. ගිහිල්ලා අහන්න පුළුවන්. ඒක තවදුරටත් තහවුරු කරගන්න පුළුවන් කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. බලන්නකො හිත. එහෙයි. අස්වද්දන විදිහ නේද? එහෙයි ස්වාමීනි. සනසවන විදිහ. එහෙමයි. අපේක්ෂාවෙන් මරණයටපත් වීම දුකක්. භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරලා නෑ කියන ගරහලා තින්නේ කියනවා. එහෙමයි. ඊළඟට කියනවා ඔබට මේ විදිහට හිතෙන්න පුළුවන් කියනවා. නකුල මාතා ගෘහපතිනිය හිතේ සංසිඳීමක් නොලබන්නීය කියලා. දැන් මේ හිත සංසිඳව ගන්න දැන් අපේ හිත දැන් බලන්න දැන් අපි රස්සාව කරනවා. ඒ වගේම දරුවන්ගේ කටයුතු කරගෙන ගෙදර දොරේ ඒ සියලු කටයුතු බහුල වෙනකොට දැන් අපේ හිත මේ නීවරණ වලට යටපත් වෙනවනේ. එහෙමයි ස්වාමී. කාමච්ඡන්දයට යනවා. එහෙයි. කාම අරමුණු ඔස්සේ හිත යනවා. එහෙමයි ස්වාමී. ව්‍යාපාදයේ ඔස්සේ හිත යනවා. තරහ දේශය ඇති වෙනවා. ඒ වගේම තීන මිද්දේ නිදිමත අලසකම ඇති වෙනවා. ස්වාමී. උද්ධච්ච කුකුංජ සිතේ විසිරීම පසුතැවීම ඇති වෙනවා. එහෙමයි. විචිකිච්ඡාව ඇති වෙනවා. සැකය ඇති වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට මේ විදිහට නීවරණ බහුල වෙලා සිත සංසිඳෙන්නේ නැතුව හිත විසිරෙන ස්වභාවයටපත් වෙන්න පුළුවන් කියලා ඔබට හිතෙන්න පුළුවන් කියනවා. එහෙම හිතන් දෙපා කියනවා. ගිහි ශ්‍රාවිකාවක් විදියට සුදුවත් හඳින යම් ආධ්‍යාත්මයේ චිත්ත සමතයක් ලබන යම් තාක් ශ්‍රාවිකාවන් ඉදීද ඔවුන් අතර කෙනෙක් කියනවා මම. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ දැන් බලන්න හොඳ සමාධිමත් හිතකින් ඉන්නේ මේ නකුල මාතාව. එහෙමයි. ඒ කියන්නේ හිත සමතය දැන් සමතය කියලා කියන්නේ නීවරණ යටපත් කළා හිත සංසිඳවලා දැන් අපි කියමුකෝ යමක් සමතේටපත් වෙනකොට සංසිඳවනවා කියලා. එහෙමයි ස්වාමීනි. නීවරණ යටපත් කළා සමාධිමත් හිතකින් වාසය කරන්නේ. එහෙමයි. හොඳට මේ හිත සමාධිමත් කරගෙන හොඳට මේ චිත්ත සමාධිය උපදවගත්තු කාන්තාවක්. එහෙයි. මේ නකුල මාතාව. එහෙමයි ස්වාමී. ඒ පිළිබඳව සැකයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සමාධියක් නැහැ කියලා හෝ සැකයක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කොහෙද බේසකලා වනේ. එහෙමයි. ගිහිල්ලා අහන්න පුළුවන් කියනවා. එහෙයි. ආයමත් කියනවා ඒ සම්බන්ධයෙන්වත් අපේක්ෂාවක් තියාගන්න එපා කියලා ස්වාමීනි. එහෙමයි. එතකොට මේ ඒ ස්වාමියාගේ බලාපොරොත්තුවක් තියෙනවා බිරිඳ මේ ධර්මයේ හැසිරෙනවා නම් හොඳයි කියන අදහස. එහෙමයි ස්වාමීනි. දැන් බිරිඳ හොඳ සමාධියක් දියුණු කරගෙන හොඳ එකඟ වූ සිතින් ඉන්නවට ස්වාමියා කැමති. එහෙමයි ස්වාමීනි. හදිස්සියවත් මරණ මොහොතේදී දැන් ලෙඩ ඇඳේ ඉන්නේ. එහෙයි. අපි දන්නේ නැහැ මරණය කියන එක කොයිලායක මොහොතේද කියලා. එහෙමයි ස්වාමීනි. ඔය අතරතුරදී ඔය වගේ සිතිවිල්ලකින් මරණයටපත් වුණොත් ඒක බලාපොරොත්තුවක් තියෙන්නේ. අපේක්ෂාවක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක මේ බෞද්ධ වර්ණනා කළා නෑ. එහෙයි. දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් අපිට ලෙඩවීම කියන එක මේ කයට උරුම දෙයක් නේ. එහෙමයි ස්වාමීනි. කය ලෙඩ වෙනවා. එහෙයි. නමුත් බුදුන්සේ වදාළේ හිත ලෙඩ කරගන්න එපා කියලා. එහෙමයි.
දැන් කය ගිලන් වෙච්ච ගමම වෙන්නේ මොකද්ද? හිතත් ගිලන් වෙනවා. අපේ හිතත් ලෙඩ වෙනවා ස්වාමී. එහෙමයි. එතකොට සිත කය දෙකම ගිලන් වෙනවා. එහෙමයි. දැන් බලන්න දැන් ගොඩාක් රෝහල් වලට ගියාට පස්සේ සමහර දැන් වෛද්‍යවරු කරන්නේ රෝගියත් එක්ක කතා කරලා ඔහුගේ මනස සංසුන් කරන එකනේ. එහෙමයි ස්වාමී. ගොඩක් තියෙන ප්‍රතිකාර කරනකොට සමහරට කතා බහ කරලා ඒ විස්තර අහලා ඔහුත් එක්ක කතා කරනකොට සමහරට ඒ රෝග සනීප වෙන අවස්ථා තියෙනවා. ස්වාමීනි. කයටත් බෙහෙත් දෙනවා. ඒ වගේ දැන් නමුත් මේ ධර්මයෙන් ඊට වඩා විශාල දෙයක් කරන්න පුළුවන්. එහෙමයි. දැන් ලෙඩ වෙච්ච කෙනෙකුට දහම් කරුණු සිහිපත් කරනකොට මේ කයේ ස්වභාවය මේක තමයි ලෙඩ වෙන දෙයක්. අපි ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. මේ ජරා මරණ දුකින් නිදහසෙන් තමයි බුදුන්සේ ධර්මයේ දේශනා කරේ. එතකොට ඔහු කයට ප්‍රතිකාර කරනවා. කයට විහිත් ගන්නවා. නමුත් හිත ශක්තිමත් කර ගන්නවා. එහෙමයි. ධර්මයේ තුලින් හිත දියුණු කරගන්න මහන්සි ගන්නවා. එහෙමයි. බලන්න මේ ධර්මයෙන් ඇති කරන දිනදී රෝගියෙකුට එහෙමයි. ස්වාමීනි දැන් ඇත්තටම හරියම අවාසනාවන්ත කාරණාවක් බරපතල රෝගයක් ඇති වුණු සැනින් අපේ හදවතත් ගිලන් වෙලා අපි බොහෝම දරුණු අඩියකට වැටෙනවානේ. ඒ නම ස්වාමීනි ශරීරය මේ කොහොම අබල දුබල වුණත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ පිහිටලා හිත අබල දුබල කරගන්න නැතුව ඒ ධෛර්යය අපිට පිහිටන්න දෙනවනේ මොනතරම් මේ ස්වාමීනි අපි ඒකට කොහොම උත්සාහ ගන්න ඕනේද? අපි ඒකට මේ ටික ටික මේ ධර්ම ඉගෙනගෙන සීලවන්ත ජීවිතයක් ගත කරගෙන පුළුවන් ආකාරයට බුදු ගුණ භාවනාව දහම් ගුණ සංඝ ගුණ සිහිපත් කරලා දාන ආදී පින්කම් කරගෙන මේ විදිහට කටයුතු කරනකොට අපිට ටික ටික අපේ හිත ධර්මයේ තුලින් හදාගන්න පුළුවන්. එහෙමයි ස්වාමී. එතකොට මේ ධර්මයෙන් මේ බුද්ධ දේශනා තුල එහෙම චරිතයක් තමයි නිර්මාණය කරන්නේ. විතරම ආශ්චර්යයක් නේද? ආශ්චර්යයක්. එහෙමයි ස්වාමී. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාදී පැහැදිලි කරනවා බිරිඳ කියනවා ස්වාමියාට ඔබට මෙහිමත් හිතෙන්න පුළුවන් කියනවා. කන්ද හිතෙන්න පුළුවන් කාරණාව නකුල මාතාව මේ ධර්මයේ විනය තුල ස්ථිර පිහිටකට නොපෙමිණිච්ච කෙනෙක්. ගැඹුරු අවබෝධයක් කරා නොගිය කෙනෙක්. සැනසුමකටපත් නොවිච්ච කෙනෙක්. විචිකිච්ඡාවෙන් ඈතර නොවුන කෙනෙක් කියලා හිතෙන්න පුළුවන් කියනවා. අන්න බලන්න මෙතන හොඳ කරුණක් ඉස්මතු කරනවා. එහෙමයි ස්වාමී. දැන් මේ නකුල මාතාව ඉන්න තත්ත්වේ එහෙයි ස්වාමී. එහෙමයි. දැන් බලන්න දැන් බිරිඳක් විදිහට මේ තමන් මේ ධර්මයේ තුල කොතනද ඉන්නේ? එහෙමයි ස්වාමීනි. දැන් ශ්‍රාවිකාවන්ට වෙනවනම් වෙන්න කිව්වේ මේ නකුල මාතාවගේ වෙන්න කියලානේ. එහෙමයි. උපාසිකාවන්ට. එහෙමයි ස්වාමී. එතකොට මේ නකුල මාතාව කියනවා යන් මේ බුද්ධ ශාසනයේ සුදුවත් අඳින ගිහි ශ්‍රාවිකාවෝ ඉන්නවනේ. ඒ ශ්‍රාවකින් අතර ධර්ම විනී තුල ස්ථිර තත්ත්වයට මම පත් වෙලා ඉන්නේ. ගැඹුරු අවබෝධයකට පැමිණිලා ඉන්නේ. සැකයෙන් එතර වුණා. මේ කෙසේද කියලා මේ සැකය ඇති වෙන දේ ඔස්සේ යන්නේ. එහෙමයි ස්වාමී. විසරද බවට පත් වෙලා ඉන්නේ. මේ පිළිබඳ සැකයක් විමතියක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගෙන් අහන්න පුළුවන් ගිහිල්ලා. එහෙමයි ස්වාමී. එතකොට මේ නකුල මාතාව මේ පංච උපාදානස්කන්ධය, ඒ කියන්නේ මේ රූපය පිළිබඳව වේදනාව, සංඥා, සංකාර, විඥාන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව හොඳ ගැඹුරු අවබෝධයක් තියෙනවා. පටිච්ච සමුප්පාදේ මේ විදිහට
බාහිර දැන් බාහිර උපකාරයක් නැතුව මෙයාට දැන් සෝතාපන්න තත්ත්වයටපත් වෙලා ඉන්නවා. ඒ දැන් ඉදිරියේදී ඒ කියන්නේ තව කෙනෙක්ගේ බාහිර උපකාරයක් නැතුව මාර්ගය ඉස්සරහට යන්න පුළුවන්. සකදාගාමි අනාගාමි ඒ මාර්ගඵල සාක්ෂාත් කරගන්න අවස්ථාව තියෙනවා. සෝතාපන්න කෙනාට තව කෙනෙක්ගේ උපකාරකින් තොරව එයාට ඉස්සරහට යන්න පුළුවන්. මාර්ගඵල දිනු කරගන්න පුළුවන්. එතකොට විසරද බවට පත් වෙලා ඉන්නවා. ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියාගන්න එපා, අපේක්ෂාවක් තියාගන්න එපා. මේ විදිහට අපේක්ෂා තියාගත්තොත් භාග්‍යතුන් වහන්සේ ගරහලා තියෙන්නේ. නමුත් එහෙම බලාපොරොත්තු තියාගෙන දුකක් ඒ භාග්‍යතුන් වහන්සේක ගරහලා තියන්නේ කියලා කියනවා. දැන් බලන්න රෝගී වෙච්ච අයට අවසාන මොහොතේදී දැන් රෝහල් වල ඉන්නවනේ. අපි දැකලා තියෙනවනේ රෝගාතුරු වෙච්ච අය රෝහල් වල ඇඳේ ඉන්නවනේ. දැන් සමහර අයට ලෙඩ ඇඳේ ඉන්නකොට සමහර අයට ටීවී එක දාලා තියෙනවා. ඒක බල බලා ඉන්නවා. එහෙමයි ස්වාමීනි. සමහර අය දැකලා තියෙනවා වේදනාවෙන් කෑ ගහනවා. සමහර අය ඉන්නවා කල්පනා කර කර ඉන්නවා. එහෙමයි. දැන් බලන්න දැන් හදිස්සියවත් දැන් ඔය අතර කෙනෙකුට පිරිත් ටිකක් කියලා තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා දෙන්න. දැන් ධර්මයේ තුල හිටපු කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ පිරිත් ධර්මයන් ඇහෙනකොට දැන් බලන්න දැන් සිත් පිරිත් විදියට රෝගීන්ට දේශනා කරනවනේ. ආනුභාව සම්පන්න රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඒ වගේම මහා මංගල සූත්‍රය, ඒ වගේම අඟුලිමාල පිරිත, ගිරිමානන්ද සූත්‍රය, ඒ වගේම බොජ්ජංග පිරිත, දජග්ග පිරිත. එතකොට ඒ පිරිත තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැනනේ, ධර්මයේ ගැනනේ තියෙන්නේ. ඒ මහරහතන් වහන්සේලා ශ්‍රාවක සංඝරත්නයේ ගුණනේ තියෙන්නේ. දැන් ලෙඩ හැන්දේ ඉන්නකොට ඒ බුදු ගුණ සිහි වෙනකොට ධර්මයේ පුරුදු කරා නම් බුදු ගුණ සිහි වෙනවා. දහම් ගුණ සිහි වෙනවා. සංඝ ගුණ සිහි වෙනවා. සිහි කරන්න සතුටු වෙනවා. බය නෑ මරණයට මුහුණ දෙන්න. එහෙම නැති අය දුකසේ මරණයටපත් වෙන්නේ. සමහර විට දැන් බලන්න දැන් සමහර අය අපිත් එක කියනවා ඇවිල්ලා කතා කරනවා ස්වාමීන් වහන්සේ මේ අපි දැන් තමන්ගේ ස්වාමියා නැති වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බිරිඳ නැති වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ආච්චිලා සීයලා නැතිලම. නමුත් ගෙදර ඉන්න බෑ කියනවා. ඒ කියන්නේ ඉන්න අයට කරදර කරනවා කියනවා. දැන් ඒ අය මරණයටපත් වෙලා තියෙන්නේ මේ ධර්මයේ පුරුදු කරලා නෙවෙයිනේ. ඒගොල්ලෝ දරුවෝ කෙරෙහි බලාපොරොත්තු තියාගෙන මරණයටපත් වෙන්නේ. එහෙම නැත්නම් ඒ නිවස කෙරෙහි බලාපොරොත්තු තියාගෙන, භූමිය කෙරෙහි බලාපොරොත්තු තියාගෙන මරණින් මත්තේ මොකද වෙන්නේ? ආයෙමත් ඒ නිවසට එනවා. බලන්න සසරේ තියෙන භයානකකම. එහෙමයි ස්වාමීනි. දැන් නකුල මාතා මේ தත්ති දන්නවා. එහෙමයි. මේ මෙහිම මරණයට අපේක්ෂා තියාගෙන යම් කෙනෙක් පිළිබඳ මරණයටපත් වුණොත් එක්කෝයි බිරිඳට වැහෙනවා ප්‍රේතෙක් කියලා. ස්වාමියාට ප්‍රේතියක් කියලා වැහෙනවා. එහෙමයි ස්වාමී. එහෙම අනන්තවත් කොච්චර දේවල් වෙනවද? දැන් බලන්න දැන් බුද්ධ දේශන ප්‍රේතවත්ව කියලා වෙනමම තියෙනවනේ. එහෙමයි. ප්‍රේත ලෝකයේ ස්වභාවය. ඒගොල්ලෝගේ ආහාර සෙම සැරව සොටු ඊට පස්සේ දැන් අර ගෙදර ඉන්න කෙනාට වැහිලා එයාට කරදර කරනවා. එහෙම ගොඩක් එහෙමයි ස්වාමී. දැකලා තියෙනවා. මේ තමන් විපත්තියටපත් වෙනා නේද ස්වාමීනි එතකොට? විපතටපත් වෙනවා. එහෙමයි. ඒ මේ කියන ජීවත් වෙලා ඉන්න කාලේ
ධර්මී පුරුදු කර නැති එකේ විපාකේ. ස්වාමීන් එතකොට අපි තේරුම් ගන්න දැන් අපි මරණයටපත් වෙන මොහොතේ අපි කොයිතරම් දුරට සිහිනුවන පවත්වා ගන්න පුළුවන් වන ආකාරයේ අපේක්ෂාවට පැමිණෙන්නේ නැතුව පුළුවන් වන ආකාරයේ චරිතය හදාගන්න අපි මේ ජීවත් වෙන අවස්ථාවෙම කවර විදිහට කටයුතු කරගන්න වෙනවද ස්වාමීන්? මේ ජීවත් වෙලා ඉන්න කාලෙදිමයි මේක කරගන්න ඕනේ. දැන් බලන්න දැන් අපිට මේවා අහිමි වෙන්නේ මොකද පුංචි කාලේ ඉඳලම සමහර අය මේ අධ්‍යාපන වෙනුවෙන්ම කටයුතු කරනවා. එහෙමයි. ඊට පස්සේ තරුණ කාලෙදී රැකියාව වෙනුවෙන්ම කටයුතු කරනවා. එහෙමයි. ඊට පස්සේ අවාහ විවාහ කටයුතු වෙනවා. එහෙමයි. ඊට පස්සේ දරුවෝ වෙනුවෙන් කටයුතු කරනවා ආයමත්. එහෙමයි ස්වාමීන්. රැකියාව වෙනුවෙන් කාර්යම් කරනවා. ඊට පස්සේ ටිකෙන් ටික වයසට යනවා. එහෙමයි. ඊට පස්සේ වයසට ගියාට පස්සේ ආය දරුවෝ බලාගෙන මේක තමයි චක්‍රීකරණය. එහෙමයි. නමුත් දැන් බලන්න මේ බිරිඳ නකුල මාතාව එහෙමයි ස්වාමීන්. රැකියාව කරනවා. මේ දරුවෝ බලා ගන්නවා. ඒ හැමදේම කරමින් මේ කටයුත්ත මේ කරන්නේ. එහෙමයි ස්වාමීන්. ඉතින් මේ පින්මුතුන්ට හොඳ අවස්ථාවක්, හොඳ ප්‍රවේශයක් මේක. දැන් කෙනෙකුට දැන් මේ නකුල මාතා සූත්‍රය, නකුල පිතු සූත්‍රය අධ්‍යයනය කරොත් කොහොමද අපි හැඩගැසෙන්න ඕනි විදිහ එහෙමයි. කියන Tamanටම කල්පනා කරන්න පුළුවන්. එහෙමයි. ස්වාමීනි දැන් ඒ දේවල් කෙරෙහි අපේක්ෂාව අතහරිනකොට අපේ හිත පිහිටන්නත් ඕන තැනක් තියෙන්න ඕනනේ. එහෙමද ස්වාමීනි? ඔව්. ඉතින් එතකොට ස්වාමීනි අපි ගෙදර දොර කටයුතු කරන අවස්ථාවේ ඒ වගේම වගකීම් දරන අවස්ථාවේ කොහොම හරි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කර ඉන්නවා. ධර්ම රත්නයේ ගුණ සිහි කරගන්න අවස්ථා හොයා ගන්නවා. සංඝ රත්නෙත් ඒ විදිහට ස්වාමීනි. ඒ විදිහට පිළිබැද්දොත් අපිට වාසි වෙන්නේ කොහොමද ස්වාමීනි? අපිට ලොකු යහපතක් ඇති කරගන්න පුළුවන්. එහෙමයි. මොකද දැන් බුදුරජාණන් වහන්සේ කාලේ සවැත් නුවර කෝටි 7ක ජනගහනයක් හිටියා. ඒ කෝටි 7න් කෝටි 5ක්ම මාර්ගඵලලාභී පිරිස හිටියා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ දැන් ධර්මී පුරුදු කරපු දැන් අපි ගත්තොත් එම සෝතාපන්න ශ්‍රාවිකාවක්, සෝතාපන්න ශ්‍රාවකී විවාහ වුණොත් ඒ ජීවිතය හරි සුන්දරයිනේ. එහෙමයි ස්වාමීනි. දැන් සෝතාපන්න කෙනෙක්ගේ ජීවිතය තුළ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ඒ තුන දුර වෙලානේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ දෙන්නගේම ජීවිතය කොයිතරම් සුන්දරද? දැන් බුදුරජාණන් දේශනා කරනවා විවාහ ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒ දෙන්න අතර සම ශ්‍රද්ධාව ඇති කරගන්න කියනවා. එහෙමයි. දෙන්න ශ්‍රද්ධාවෙන් සමාන නම් හරි පහසුයි. දෙන්නට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් තියෙනවා. දෙන්නටම ධර්මයේ ගැන පැහැදීමක් තියෙනවා. දෙන්නටම බුදුරජාණන්ගේ ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි පැහැදීමක් තියෙනවා. සම සද්ධා, සම සීල. දෙන්නම සීලෙන් සිල් රකින්නවා නම් එහෙමයි ස්වාමී. දෙන්නම එතකොට එකිනෙකා කෙරේ සැකයක් නෑ. එහෙමයි. ස්වාමියාගේ වෙන කෙනෙක් පස්සේ යයි, බිරිඳ වෙන කෙනෙක් පස්සේ යයි. එහෙම සැකයක් ඇති වෙන්නේ නෑ. දෙන්නම සිල් රකින්නවා. එහෙමයි. ඒ වගේම ඡාගය පුරුදු කරනවා. දෙන්නම දන්පැන් පූජා කරනවා. දැන් බලන්න දැන් සමහර අය ඉන්නවා දැන් ස්වාමියා බණහඬ යනවා, තෙරුවන් කෙරෙහි හිත පහදව ගන්න කටයුතු කරනවා. මේ නොයේදී ශ්‍රද්ධාව ඇති කරගන්න මහන්සි ගන්න. බිරිඳ හිම නෑ. එහෙමයි ස්වාමීනි. සමහර ජීවිත තියෙනවා බිරිඳ ශ්‍රද්ධාව ඇති කරගන්න මහන්සි ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන තෙරුවන් කෙරෙහි හිත පහදව ගන්න මහන්සි. ස්වාමියා හිම නෑ. එහෙමයි. සමහර ආත තියෙනවා ස්වාමියා සිල් රකින්න, බිරිඳ සිල් රකින්නේ. බිරිඳ සිල් රකින්න, ස්වාමියා සිල් රකින්නේ. එහෙම අවස්ථා තියෙනවා. එහෙමයි. සමහර අවස්ථා තියෙනවා දානි දෙන්න ස්වාමියා දන් දෙන්න කැමති, බිරිඳ දන් දෙන්න කැමති නෑ. එහෙමයි ස්වාමීනි. බිරිඳ දන් දෙන්න කැමති, ස්වාමියා දන් දෙන්න කැමති නෑ. එහෙයි. එතකොට මේ අර ඡාගය, සමඡාගය කියන එක නෑ. එතකොට ගැටලු ඇති වෙනවා ඒ ජීවිතේ.
දැන් ප්‍රඥාව දිනු කරනකොට දෙන්නම ප්‍රඥාවෙන් සමානයි. එතකොට ඒ ජීවිතය හරිම සුන්දරයි, ගැටලු නැහැ. එහෙමයි. දැන් ප්‍රඥාව ඇති කර දැන් මේ ප්‍රඥාව කියලා කියන්නේ මේ ජීවිතයේ යථා ස්වභාවය ඇත්ත සැටින් දකින්න නුවණ ඇති කර ගන්නවා. ඒ ප්‍රඥාව ඇති කර ගන්න දෙන්නම මහන්සි ගන්නවා. එහෙමයි සාම. ඒ ජීවිතය සුන්දරයි කියනවා. දැන් බලන්න මේ විදිහට දැන් නකුල මාතාව තමන්ගේ ආදරණීය බිරිඳ එහෙමයි සාම. ස්වාමි දියණිය ස්වාමියාට මේ විදිහට කරුණු කියනවා. ඒ කියනකොට දැන් අවවාද අනුශාසනානේ කරන්නේ. එහෙමයි. දෙදැන්දේ ඉන්නකොට නකුලබිතු ගෘහපතිතුමාට ඒ ආබාධයේ මොහොතින් සංසිඳිලා ගියා. එහෙමයි සාම. දැන් වරම මේ බොහොම දුකටපත් වෙලා හිටියේ. දැඩි ගිලන් වෙලා හිටියේ. මරණාසන්න මොහොතට ලං වෙලා හිටියේ. එහෙමයි සාම. ඒ ධර්මයේ නෙමෙති ඔසුවින් අනුශාසනා ලැබනකොට දැන් තමන්ගේ බිරිඳගෙන්නේ දැන් මෙතින්දි ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා මේ කියනවා නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මේ තමන්ගේ බිරිඳකින් මේ අවවාද අනුශාසන ලබන්නේ. එහෙම ලබනකොට ඒ ගෘහපතිතුමා නකුලපිතු ගෘහපතිතුමා ඒ ආබාධයේ දැන් ඒ ආබාධෙන් උහු නැගිට්ටා. එහෙමයි ස්වාමීනි. ඒ රෝගින් උහු නැගිට්ටා. ඔහුගේ ආබාධය නැති වුණා, ප්‍රහාණයටපත් වුණා. කයේ ගිලන් ස්වභාවය දුරු වෙලා ගියා. එහෙමයි. රෝගින් අත් මිදුණා. ඒ ගිලන් බවෙන් අත් මිදිලා සැරටියක ආධාරයෙන් නකුලපිතු භාග්‍යතුන් වහන්සේ යන්තැනකද හිටියේ ගියා මුණ ගැහෙන්න. එහෙමයි සාම. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරගත්තා. වන්දනා කළා භාග්‍යතුන් වහන්සේ ඒ ගෘහපතිතුමාට කියනවා ගෘහපති ඔබට ලාභයක් කියනවා. එහෙමයි. ඔබට මනාව ලැබීමක් කියනවා. නකුල මාතාව ඔබට අනුකම්පා ඇතියක් කියනවා. එහෙමයි සාම. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබගේ යහපත කැමති අවවාද දෙනවා කියන අනුශාසනා කරනවා කියනවා. එහෙමයි. ස්වාමියාගේ යහපත දකින්න බිරිඳ විදියට අවවාද අනුශාසනා කළා කියනවා. කියනවා ගෘහපතිය මාගේ ගිහි ශ්‍රාවිකාවන් ඇද්ද සීලේ රකින්න යන්තාක් සිල් රකින්න ශ්‍රාවිකාන් අතර නකුල මාතාවේ අතර කෙනෙක් කියනවා. එහෙමයි. දැන් ඉස්සෙල්ලා කිව්වනේ භාග්‍යතුන් වහන්සේගෙන් ගිහිල්ලා අහන්න කියලා. එහෙමයි ස්වාමී. සීලේ එහෙම සැකයක් තියෙනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ ඒක තව දුරටත් පැහැදිලි කරනවා. එහෙමයි. නකුල මාතාව සිල් රකින්න කෙනෙක්. හිත බණ භාවනා කරන කෙනෙක්. හොඳට සමාධිය දියුණු කරන කෙනෙක්. ඒ වගේම ධර්ම විනය ස්ථිරව පිහිටලා ඉන්න කෙනෙක්. ගැඹුරු අවබෝධයකට පත් වෙච්ච කෙනෙක්. ඒ වගේම සැකේ දුරු කරපු කෙනෙක්. ධර්මයේ තුල විසරද බවට පත් වෙලා ඉන්නේ. බාහිර මේ සාත්‍රු ශාසනයේ බාහිර උපකාරයකින් තොරව වාසය කරනවද නකුල මාතාවේ අතර කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ අර ගෘහපතිතුමාට එහෙමයි පැහැදිලි කරලා තිනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා ගෘහපතිය ඔබට ලාභයක්මයි කියනවා. එහෙමයි. ගෘහපතිය ඔබට මනාව ලැබීමක්මයි කියනවා. නකුල මාතා ගෘහපතිනි ඔබට අනුකම්පාව ඇත්තෙක් කියනවා. යහපත කැමති ඇත්තෙක් කියනවා. අවවාද දෙන්න කියන අනුශාසනා කරන්න කියනවා. එහෙමයි. එතකොට අපිට බලන්න ධර්මයේ පුරුදු කරන ශ්‍රාවකයන් අතර මෙහිම අයත් මේ ශාසනයේ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඉතින් දැන් මේ කාලයක් තිස්සේ මේ තෙරුවන් සරණ ගිහිල්ලා සීලයක පිළිපදලා ධර්මයේ පුරුදු කරන අය විදිහට දැන් බිරිඳ ලෙඩ වුණාම ස්වාමියෙකුටත් මේ විදිහට කරුණු කියන්න පුළුවන්. එහෙමයි. දැන් බිරිඳනේ ස්වාමියාට කියන්නේ. එහෙමයි ස්වාමීනි. ස්වාමියාටත් බිරිඳට
අනුශාසනා කරන්න පුළුවන්. ඒ වගේම දරුවන්ට දෙමව්පියන්ට මේ විදිහට අනුශාසනා කරන්න පුළුවන්. දෙමව්පියන්ට පුළුවන් දරුවන්ට අනුශාසනා කරන්න. එහෙමයි ස්වාමීනි. එතකොට මේ தත්ත්වය ඇති කරලා දෙන්නේ බුද්ධ ශාසනයක් තුල. එතකොට අපිට දැන් බුදුරජාණන්සේ වදාළේ බුදුරජාණන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් අර අපි මුලින් කියපු ඒ අය වගේ වෙන්න කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ අය වුණොත් අපේ ජීවිතය කොයිතරම් සුන්දර වෙනවද? මෙලොවත් සාර්ථක වෙනවා, පරලොවත් සාර්ථක වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම ඒ වගේ ගෞතම බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගිය සීලික පිහිටිය අභිමාන ශ්‍රාවක ශ්‍රාවිකාවන් වෙන්න අපිට මේ ධම්මංජුසාව උපකාර වේවා. සාදු සාදු සාදු. ඉතින් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උත්තම ධර්මය අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාලා. අපි හැමදෙනාම ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව උදා වුණා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පුණ්‍යානුමෝදනාව අද දින අපමාදීන සම්පාදිත ධර්ම දේශනා සඳහා අනුග්‍රහය දරන්නේ හොරණ පෝරුදණ්ඩ යන ලිපිණියේ පදිංචි පින්වත් ලියනාරච්චි මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්, ඒ වගේම හොරණ රත්මල්ගොඩ පදිංචි කරුණා චන්ද්‍රිකා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මීට වසර 17කට පෙර මිය පරලොව ගිය සමන්මලී ලියනාරච්චි මෑණියන්ට සහ මීට වසර 3කට පෙර මිය පරලොව ගිය ලියනගේ සිරිපාල පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත්, කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කිරීමත්, දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් නන්නාරින් උදව්පකාර කර සියලු දෙනා නමින් අනන්ත සසර පුරාට මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ට එම පවුල්වල සියලු පින්වතුන්ට නන්නාරින් උදව්පකාර කර සියලු පින්වතුන්ට තුන් ධර්ම අවබෝධය පිණිසත්, මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ටත් පින් අනුමෝදන් කිරීම පිණිසත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් කියන කරුණු කාරණා පෙරදරි කරගෙන ඉතින් අද දවසේ මේ රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් සම්දෙඳු ප්‍රදාන සියලු බ්‍රහ්මකායික දෙවියන්, පින් කැමති සැප කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණයේ ආශිර්වාදය ඔබ අප සියලු දෙනාට සලසා දෙත්වා. ඒ සියලු දෙවියන්ටත් උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. මීට වසර 17කට පෙර මිය පරලොව ගිය සමන්මලී ලියනාරච්චි මෑණියන් සහ මීට වසර 3කට පෙර මිය පරලොව ගිය ලියනගේ සිරිපාල පියාණන් ඇතුළු ඒ වගේම දායකත්වයේ දරන පින්වතුන් නමින් මිය පරලොව ගිය, නන්නාරින් උදව්පකාර කර සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. සසර දුකින් නිදහස් වීම පිණිසම මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ටත් එම පවුල්වල සියලු දෙනාටත් නන්නාරින් උදව්පකාර කර සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ පින හේතු වේවා. සාදු සාදු සාදු.
මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. ඉතින් අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ පහදා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මහත්ඵල මහානිසංස පුණ්‍ය ධර්මය රැස් කරගත් අවස්ථාව. ඉතින් මේ උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපි අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේටත් අනුමෝදන් කරමු. පින්වත් ස්වාමින් වහන්සේට උතුම් පුණ්‍යානුමෝදනා වේවා. පුණ්‍යානුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. උන්වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන්ම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ හොරණ පෝරුව දණ්ඩ යන ලිපිනේ පදිංචි පින්වත් ලියනාරච්චි මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත හැම දෙනාමත් ඒ වගේම හොරණ රත්මල්ගොඩ පදිංචි කරුණා චන්ද්‍රිකා මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත හැම දෙනාමත් යන පින්වත් හැම දෙනා සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඒ හැම දෙනාම ඊටාම මෙත් සිතින් පින්වන්ත ඔබ හැම දෙනාම සමග සිහිපත් කර ගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අපි අවස්ථාවෙන් කොට දී තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරේ දායකත්වයේ ලබා ගැනීමේ අවස්ථාව. ඒ සඳහා තොරතුරු දැනගන්න 071 දුරකථන මාර්ගය ඔස්සේ විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපමාදේන සම්පාදිත උතුම් සදහම් පිළිසඳර රැගෙන යලි ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.